රාගක්ඛයෝ නිබ්බානං ද්වේෂක්ඛයෝ නිබ්බානං මෝහක්ඛයෝ නිබ්බානං. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි. ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නයටත් මේ වැඩි දීර්ඝ පිළිතුරක් නැතුව ඔබ වහන්සේට කෙටියෙන් පිළිතුරක් දෙන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ස්වාමීන් වහන්සේ මේ දැන් බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මේ සෝතාපන්නයට පත් වෙන පුද්ගලෙක් අවසාන කරන දුක්ඛස්කන්ධය ගත්තොත් මේ සප්ත මහා සාගරයට සමානයි. ඒ වගේම තව ඉවර කරන්න තියෙන දුක්ඛස්කන්ධය මේ නියසිලට ගන්න දියපොදකට සමාන කරනවා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් මේ ප්‍රශ්නය කර්මය සහ කර්ම විපාකයට අදාළව බැලුවොත් දැන් කෙනෙක් මේ අපි හිතමු ධර්මාවබෝධයට පත් වෙන කලින් දස අකුසලයේ නියැලෙනවා. උදාහරණයක් වශයෙන් ප්‍රාණඝාතේ නියැලෙනවා. එතකොට යම් කිසි දවසක මේ කුසලයක් කුසල් ශක්තිය වැඩි වෙලා කල්යාණ මිත්‍රාශ්‍රය ලැබිලා තථාගත ධර්මය තමන්ට අහන්න ලැබෙනවා. එතකොට ඒ කෙනා කාලයත් එක්ක සෝතාපන්නයට පත් වුණාම ඒ කෙනාගේ අර පෙර පැවිදි කියන්නේ ධර්මාබෝධයට කලින් පැවති ඒ අපි හිතමු ප්‍රාණඝාතයෙන් කෙරිච්චේ මහා අකුසල දැන් සෝතාපන්න නොවුනා නම් ඒකාන්තයෙන් නිරයට වගේ ඇදගෙන යන්න පුළුවන් තරම් ඒවනේ ස්වාමීන් වහන්සේ. ඒතකොට ඒ කර්ම අහෝසි වෙනවද? එහෙම නැත්නම් ඒවා දිට්ඨ ධම්ම වේදිනිය හැටියට පරිසම් දෙනවද මේ අත්භවයේදීම? එහෙම නැත්නම් මතු අත්භවයකද වුණත් මොකද සෝතාපන්න පුද්ගලෙක් ඒකාන්තයෙන්ම සතර අපායේ දොර වහගන්න කෙනෙක්. හැබැයි යම් හේකින් ඒ පුද්ගලයාට වීරය වැඩෙන්නේ නැතුව අරිහත් භාවය පූර්ණ කරගන්න නිවන පූර්ණ කරගන්න බැරි වුණොත් ඒ කෙනා සෝතාපන්නේ හෝ සකදාගාමි වගේ මාර්ගඵලයක හිටියොත් ඒ කෙනාට අර කර්මය කොහොමද බලපාන්නේ ස්වාමීන් වහන්සේ? ඔව්. දැන් සෝතාපන්න ඵලයට පත් වුණොත් එහෙම සතර අපායට ගිහිල්ලා විඳින තියෙන සියලුම දුක් අවසන් එතනම. එතකොට දැන් අපි හිතමුකෝ කරගත්ත පාප කර්ම වලට නිරේට යන්න හිටියා. දැන් සෝතාපන්න ඵලයටපත් වුණා. සතර අපායට රැගෙන යන සෝමනස්ස සහගත දෘෂ්ටි සංප්‍රයුක්ත අසංකාරික සිත, සෝමනස්ස සහගත දෘෂ්ටි සංප්‍රයුක්ත සසංකාරික සිත කියන සිත් දෙකත්, උපේක්ෂා සහගත දෘෂ්ටි සංප්‍රයුක්ත අසංකාරික සිත, උපේක්ෂා සහගත දෘෂ්ටි සංප්‍රයුක්ත සසංකාරික කියන සිත් දෙකත් කියන මෙන්න මේ හිත් හතර තමයි කාමාවචර, ලෝභ මූලික භයානකම අකුසල සිත් හතර. මේ හතරෙන් තමයි සතර අපායට රැගෙන යන්නේ. දැන් සෝවාන් වෙනකොට මෙන්න මේ හිත් හතර සදාහටම අවසන් වෙනවා. කියන්නේ ආයි කවදාවත් මේ හිත් හතර හටගන්නේ නැහැ සෝවාන් පුද්ගලයාගේ හිතේ. එතකොට එහෙනම් ওই හිත් හතර සදාහටම අවසන්. එහෙනම් සතර අපායට රැගෙන යන්න බෑ. එහෙනම් සතර අපායට රැගෙන යන්න බැරි නම් සතර අපායේ විපාක පිණිස පවතින කර්ම වලට ක්‍රියාත්මක වෙන්න හැකියාවක් නැහැ. එහෙනම් මොකද වෙන්නේ? උපපජ්ජ වේදිනිය වශයෙන් විපාක දෙන්න තිබිච්ච කර්ම නම් ඒවා හැමම හොසි වෙනවා මරණයත් එක්කම. මොකද උපපජ්ජ වේදිනිය කර්ම. ඒ කියන්නේ දෙවන අත්භවයේ සිට විපාක දෙන්න තිබිච්ච කර්ම නම් ඒවා. දැන් අපි හිතමු දස අකුසලයේ දෙමින් ජීවත් වුණානේ. ඒ කාලය තුල රැස් වෙච්ච කර්ම ශක්තියේ සකස් වෙලා තියෙන උපපජ්ජ වේදිනිය කර්ම නම්. කියන්නේ ඊළඟ පුනර්භවයේ සිට විපාක දෙන දෙවන අත්භවයේ සිට විපාක දෙන කර්ම නම් අනිවාර්යයෙන්ම සෝවාන් පුද්ගලයාගේ මරණයත් එක්කම ඒ සියලුම කර්ම හොසි වෙනවා. ඒ කියන්නේ උපපජ්ජ වේදිනිය වශයෙන් විපාක දෙන්න තිබිච්ච සියලුම කර්ම ටික අහෝසි වෙනවා. අපරාපරිය වේදනීය වශයෙන් ඉතුරු වෙලා තියෙන කාමාවචර සුගතියට අදාළ කර්ම විපාක විතරක් ඉතුරු වෙනවා. කාමාවචර සුගතියදී විපාක දෙන්න පුළුවන් ප්‍රවෘත්ති කර්ම තියෙනවා. ඒ ටික ඉතුරු වෙනවා. සතර අපාය ප්‍රතිසන්දිය පිණිස පවතින සියලුම ගරුක අකුසල් ඔක්කොම අහෝසි වෙනවා. එතන අහෝසි කර්ම කියන්නේ.
එතනින් එහා පැත්තේ කර්ම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මොකද ඒවා ක්‍රියාත්මක කරන්න පුළුවන් ශක්තිය ඇති සිත් එකක්වත් නැහැ. එතකොට ඒ සිත් හතරම අවසන්. එහෙනම් සෝවාන් පුද්ගලයා සතර අපායට යෑමෙන් නිදහස් වෙනවත් එක්කම උපපජ්ජ වේදනීය වශයෙන් විපාක දෙන්න තිබිච්ච සියලුම සතර අපාගත කර්ම සතර අපායට ඇදහිලන කර්ම අහෝසි. නමුත් ditta ධම්ම වේදනීය වශයෙන් යම්කිසි විපාකයක් ඒ කර්ම ඇසුරෙන් ඉතුරු වෙලා තිබුණා නම් කියන්නේ මේ අත්භවයේ විපාක පිණිස පවතින යම්කිසි කර්මයක් ඇත්නම් ඒ ටික විපාක දෙනවා. අපි නෝ දැන් මෙහෙම උදාහරණයක් ප්‍රාණඝාතය යෙදුන බහුලව. දැන් උදාහරණයක් අර අඟුලිමාල මහරහතන් වහන්සේ ගැන කතා පුවත. අඟුලිමාල මහරහතන් වහන්සේ පෙර අඟුලිමාල ඒ දාමරිකයා වශයෙන් ඉන්නකොට බොහෝ මිනිසුන්ව මැරුවා ප්‍රාණඝාතය යෙදුණා. එහි උපපජ්ජ වේදිනේ කර්මය ආවනම් කියන්නේ ඒකේ උපපජ්ජ වේදිනේ කර්ම විපාකේ ඒකාන්තයෙන් නිරේ. අයි කිසිම කතාවක් නැහැ නිරේමයි. නමුත් උන්වහන්සේ සියලු කර්මයන් අහෝසි කරා. එතකොට උන්වහන්සේට උපපජ්ජ වේදිනේ කර්මත් අහෝසි ඊළඟට අපරාපරිය වේදිනේ කර්මත් අහෝසි. මේ දෙකම අහෝසි. උන්වහන්සේට එනම් විපාක පිණිස පවතින්න පුළුවන් ditta ධම්ම වේදිනේ විපාකයක් විතරයි. එතකොට ඒ කරගත්ත අකුසලී ditta ධම්ම වේදිනේ විපාකයක් වශයෙන් අඟුලිමාල මහරහතන් වහන්සේ කොහෙද යන්නේ? අහක යන ගල් පවා ඇවිල්ලා පොළු පවා මුගුරු පවා ඇවිල්ලා වදින උන්වහන්සේගේ හිසේ ඇඟේ යන්නේ වෙන කාට හරි ගහන ගලක් හරි කැරකිලා ඇවිල්ලා උන්වහන්සේගේ ඔළුව වදින. මේ විදිහට උන්වහන්සේට හිංසා පීඩා සිද්ධ වෙන්න පටන් ගත්තා. පිණ්ඩපාතේ ගිහලා ගොඩක් අවස්ථාවල හිස පැලිලා ලේ ගල තමයි උන්වහන්සේ වඩින්නේ. අංශු මාත්‍රිකවත් වෛරයක් හිතේ නැහැ. උන්වහන්සේ මහා උත්තමෙක්, පස්සේ උන්වහන්සේ මහා සීලවන්තෙක්. තමන්ගේ සීලය ගැන අදිෂ්ඨාන කරලා අර අඟුලිමාල පිරිත කිව්වහම අදටත් ඒ පිරිත බල පිහිටලා තියෙනවා. අදටත් ඒ ගර්භණී මාතාවන්ට එකකින් පිහිටක් ලැබෙනවා. ඒ වගේ මහෝත්තමෙක් බවට පත් වුණානේ අඟුලිමාල මහරහතන් වහන්සේ. නමුත් උන්වහන්සේට අර ditta ධම්ම වේදිනේ වශයෙන් ඉතුරු වෙච්ච කර්ම විපාකයක් නිසා යම් කිසි තැනකට ගියාම උන්වහන්සේගේ ශරීරයට වද හිංසා පැමිණෙන ලක්ෂණයක් තිබුණා කර්ම විපාකයක් වශයෙන්. ditta ධම්ම වේදිනේ වශයෙන් එහෙම කර්ම විපාකයක් බලපෑවා. ඉතින් එතකොට අන්න එහෙම ditta ධම්ම වේදිනේ විපාකයක් නම් ඉතුරු වෙන්න පුළුවන්. සෝවාන් පුද්ගලයාට එතනදී උපපජ්ජ වේදිනේ කර්ම සියල්ල අහෝසි වෙනවා. සතර අපායට යන නියමිත. සුගති කාම සුගතිය විපාක පිණිස පවතින අකුසල කර්ම තියෙනවා. ප්‍රවෘත්ති විපාක කියන කොටස ඒ ටික ඉතුරු වෙනවා. ඒ ටික ඉතුරු වුණාම අන්න ඉපදෙන තැනක නැවත දුක් විපාක ඇති වෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් ප්‍රාණඝාතයේ දිලා බහුලව ප්‍රාණඝාතයේ දිලා සත්තු මැරුවා කියමුකෝ. දැන් ඒකේ ප්‍රධාන විපාක හැටියට ගරුක විපාකයේ හැටියට සතර අපායට යන නියමිතයි. නමුත් සෝවාන් වුණා. දැන් සෝවාන් වෙච්ච නිසා එන් චතුරාර්ය සත්‍ය ධර්මයේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තා. ඒ නිසා දැන් සතර අපායට යන්නේ නැහැ. දැන් සතර අපායේදී සතර අපායට රැගෙන යන්න හේතු වෙච්ච ඒ සියලුම ගරුක කුසල් ටික ගරුක අකුසල් ටික අහෝසි වෙනවා. ඒ සෝවාන් පුද්ගලයා මිය යනවත් එක්කම උපපජ්ජ වේදිනේ වශයෙන් විපාක දීමට නියමිතව තිබුණු සතර අපායට ඇදහිලන සියලුම කර්ම අහෝසි. එහෙනම් එතනින් එහා පැත්තට ඉතුරු වෙන්නේ යාට සෝවාන් පුද්ගලයෙක් අපි සෝවාන් ඵලයේදීම මිය ගියා කියලා. සත්තක්කත්තු පරමාදී. එහෙම වුණොත් ඒ පුද්ගලයාට ඒ සෝවාන් පුද්ගලයාට විපාක පිණිස ඉතුරු වෙන්නේ කාම සුගතියේ ප්‍රවෘත්ති විපාක ටික විතරයි. එතකොට අපි හිතමු ප්‍රාණඝාතයේදීලයි ඔහු මරණයටපත් වුණේ කියලා. එහෙනම් ප්‍රාණඝාතයේ ප්‍රධාන ගරුක විපාකයේ හැටියට සතර අපායට එහෙම නැත්නම් නිරේට ගෙනියන්න ඕන ප්‍රධාන වශයෙන්. දැන් නිරේට ගෙනියන්න බෑ. මොකද නිරේට ගෙනියන්න අවශ්‍ය කරන සිත නැහැ. සිත් හතරම නැහැ. නිරේට ඇදහෙලන බලවත් කාමාවචර අකුසල හිත් නැහැ. ඉතින් එහෙමනම් දැන් මෙයාට සතර අපායට ඇදලා දාලා දුක දෙන්න හැකියාවක් නැහැ කර්මයට. එහෙනම් මොකද කරන්නේ? දැන් උපදින්නේ කොහෙද? කාම සුගතිය. එහෙනම් මේ කාම සුගතියේ ප්‍රවෘත්ති විපාක වශයෙන් දුක් විපාක ඇති කරන. ඒ කියන්නේ ජීවත් වන කාලය තුල විපාකයක් පුරුම කළ දෙනවා කියන්නේ. ජීවිතේ හටගත්තට පස්සේ ඒ කාම සුගතිය ඉපදුනාට පස්සේ අපි තුන් දෙවියෙක් අතර ඉපදුනා, එහෙම නැත්නම් මිනිසෙක් අතර ඉපදුනා කියලා සෝවාන් පුද්ගලයා. එතකොට එහෙනම් ඒ ඉපදිච්ච අත්භවය තුල විපාක පිණිස ඒ කර්ම ශක්තිය බලපානවා. එතකොට මොකද වෙන්නේ? සමහර විට කායික වශයෙන් රෝගී පුද්ගලයෙක් වෙලා උපදින්න පුළුවන්. කායික වශයෙන් දුර්වල පුද්ගලයෙක් කියලා උපදින්න පුළුවන්. උපතින්ම මොනවා හරි බරපතල රෝගයක් තියෙන්න පුළුවන්. මෙන්න මේ වගේ ප්‍රවෘත්ති විපාක ඇති වෙනවා.
ditta dhamma වේදිනේ වශයෙන් උත් ඒ වගේ ඉන්න පුළුවන්. බහුලව ප්‍රාණඝාතී ඉදිලා ජීවත් වුණා. කොහොම හරි මහා පුණ්‍ය මහිමයකට සෝවාන් ඵලයටපත් වුණා. දැන් ගරුක විපාක වශයෙන් සතර අපායට රැගෙන යන්න බෑ අකුසල ශක්තියට. ඒ නිසා දැන් මොකද වෙන්නේ? මේ ජීවත් වන කාලය තුල ditta dhamma වේදිනේ වශයෙන් විපාකයක් එන්න තියෙනවා. ඒ විපාකේ ඉනවා. එතකොට මොකද වෙන්නේ? අන්න කායික වශයෙන් මොකක් හරි ලෙඩක් හැදෙනවා. කායික වශයෙන් දුර්වල වෙනවා. ආයුෂ දුර්වල වෙනවා. ආයුෂ වර්ණ සබ්බල ප්‍රඥා පහම දුර්වල වෙනවා. විශේෂයෙන් ආයුෂ දුර්වල වෙනවා. ඔන්නම මේ ප්‍රවෘත්ති විපාකයට මෙලොව වශයෙන් විපාක දෙන්නත් මෙලොව වශයෙන්ම මුහුණ දෙන්නත් පුළුවන්. එහෙනම් සෝවාන් පුද්ගලයේ කොච්චර අකුසල් කර්ම කරගෙන තිබුණත් මව මැරීම, පියා මැරීම, බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ ලේසෙලවීම, අරිහතුන් වහන්සේ නමක් ඝාතනය කිරීම, සංඝ බෙහෙදේ කියන මේ බරපතල අකුසල කර්ම පහෙන් එකක් කරගෙන නැත්නම් ඒකාන්තයෙන්ම කරගෙන නැති කෙනෙක් තමයි සෝවාන් වෙන්නේ. ඒ නිසා කරගෙන නැහැනේ, අකුසල කර්ම නැහැනේ. ඒ නිසා යාව සතර පායට කොහොමද දෙහලන්න බෑ. එහෙනම් ඒ ඇරෙන්නට ආනන්තරික අකුසල කර්ම හැර අනිකුත් සියලුම අකුසල කර්ම යටපත් කිරීමේ හැකියාව තියෙනවා අර උපස්තම්භ කර්ම වලින්. උපපීලක උපඝාතක ආදී ආකාර තුනකින් ක්‍රියාත්මක වෙනවා. අලුතෙන් රැස් කරගන්න කර්ම වලින් පුළුවන්කම ලැබෙනවා අර පුරාණ කර්ම ශක්තිය යටපත් කරන්න. එතකොට එහෙනම් සෝවාන් පුද්ගලයාට කොහොමත් විපාක දෙන්න හේතු නැහැ. මොකද සෝවාන් ඵලයේ ඉඳලා බුද්ධ ආවිච්ඡ ප්‍රසාදෝ, ධම්ම ආවිච්ඡ ප්‍රසාදෝ, සංඝ ආවිච්ඡ ප්‍රසාදෝ, ආර්යකාන්ත සීල ආවිච්ඡ ප්‍රසාදෝ කියන මෙන්න මේ සතර ආකාරයෙන් ආවිච්ඡ ප්‍රසාදේ වැඩිනකොට මොහොතක් පාසා පුණ්‍ය ගංගා කුසල ගංගා ගලනවා සෝවාන් පුද්ගලයා තුලින්. ඒවා අසාමාන්‍ය පුණ්‍ය ගංගා. ලෝණකපල්ල සූත්‍රයේ භාගතුන් වහන්සේ පෙන්වා දුන්නේ අන්නේ අතහර්ථය. මොකද්ද? යම්කිසි කෙනෙක් සෝවාන් ඵලලාභී සෝවාන් ඵලයේ ඉඳලා උඩට ඉන්න ආර්ය ශ්‍රාවකෙක් නම් ඒ ආර්ය ශ්‍රාවකයාගෙන් රැස් වෙන පුණ්‍ය ශක්තිය ගංගාවක් වගේ. අනාර්ය පෘථග්ජනයාගෙන් රැස් වෙන පුණ්‍ය ශක්තිය පොල් කට්ටක් වගේ. පොල් කට්ටක වතුර වගේ. එතකොට කවුරු හරි දැන් එකම දෙයින් දැන් අපි හිතමුකෝ සෝවාන් පුද්ගලයෙකුත් බුදුරජාණන් වහන්සේට මලක් පූජා කළ වැන්දා. පෘථග්ජනයෙකුත් බුදුරජාණන් වහන්සේට මලක් පූජා කළ වැන්දා. සෝවාන් පුද්ගලයා බුදුරජාණන් වහන්සේට මලක් පූජා කළ වැන්දහම ඔහුට රැස් වෙන පුණ්‍ය ගංගාවක්. පෘථග්ජනයා බුදුරජාණන් වහන්සේට ඒ જાතිය මලක් ඒ විදිහටම තියලා වැන්දත් ඔහුට රැස් වෙන්නේ පිම්පෝල් කට්ටක්. කියන්නේ මේ උපමාවක්. මේ දෙදෙනාගේ පුණ්‍ය ශක්තිය තියෙන පරතරය පෙන්වන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා මහානේ යමෙක් ලුණු කැටයක් අරගෙන අන්න ගංගාවට දාන්න. දැන් මොකද වෙන්නේ? ස්වාමීනි ගංගාවේ ওই ලුණු කැටේ දියවල යනවා. මහාන ගංගාවේ ජලය ලුණු රහට හැරෙනවද? නෑ ස්වාමීනි. මොකද ගංගාවේ ජලය විශාලයි. ලුණු කැටේ කුඩායි. ඒ නිසා ඒ කුඩා ලුණු කැටයට අර මහා ජල ධාරාව ලුණු රසයට පත් කරන්න හැකියාවක් නැහැ. එතකොට මහාන ඒහා සමාන ලුණු කැටයක් අරන් අර වතුර පොල් කට්ටට දානවා. දැන් මොකද වෙන්නේ? ස්වාමීනි ඒ පොල් කට්ටේ ජලය සම්පූර්ණයෙන්ම ලුණු රසයට හැරෙනවා. කුමක් නිසාද? ඒ පොල් කට්ටේ තියෙන ජලය ඉතාම සුළු ප්‍රමාණයක්. එහෙනම් අන්න බලන්න එහෙනම් සෝවාන් පුද්ගලයාගේ අතිනුයි පෘථග්ජනයාගේ අතිනුයි එක සමාන අකුසලයක් සිද්ධ වුණා. එකම සමාන අකුසලයක් සිද්ධ වුණා. අපි හිතමු සෝවාන් පුද්ගලයාගේ අතිනුත් අතපසු වීමෙන් යම්කිසි ආකාරයකින් පුංචි සතෙක් මරුණා කියලා. හරි පුංචි සතෙක් අත්තර දීමකින් හරි මලා කියලා. නැත්තම් චේතනාත්මකව මරුවා කියලා හිතමුකෝ අපි. සෝවාන් පුද්ගලයාගේ අතිනුත් ඒ වැරද්ද වෙනවා. ඒ ආකාරයෙන්ම ඒ වැරද්දම පෘථග්ජනයාගේ අතිනුත් සිද්ධ වෙනවා. එතකොට මොකද වෙන්නේ? සෝවාන් පුද්ගලයා කියලා කියන්නේ පුණ්‍ය ගංගාවක් මතු කරන කෙනෙක් නිසා එයාගේ ඒ පාප කර්මය අර ලුණු කැටේ වගේ. ඒක අර පුණ්‍ය ගංගාවට වැටුණට පුණ්‍ය ගංගාව පාපී රසයට හැරෙන්නේ නැහැ. මොකද ඔහුගේ පුණ්‍ය ශක්තියයි වැඩි, පාප ශක්තිය හීනයි. නමුත් පෘථග්ජනයාගේ පුණ්‍ය ශක්තිය තාම දුර්වලයි. ඔහුගේ පුණ්‍ය ශක්තිය හරිය පොල් කටුවේ වතුර වගේ. ඔහුගේ අතින් මේ සුළු අකුසලයේ සිද්ධ වුණොත් ඔහුගේ ජීවිතය නම් පාපී රසයට පරිවර්තන වෙනවා, දුක්ඛ රසයකට පරිවර්තන වෙනවා. සුද්ධ සිංහලෙන් කිව්වොත් එකම අකුසලය සෝවාන් පුද්ගලයාගෙනුත් පෘථග්ජනයාගෙනුත් සිද්ධ වුණොත් බොහෝ විට සෝවාන් පුද්ගලයාට ඒ කර්ම විපාක නොදීම අහෝසි වෙලා යනවා. නමුත් පෘථග්ජනයාට ඒ සුළු කර්මයේම ඔහුට මෙලොව වශයෙන් අප්‍රමාණ දුකකටත් හේතු වෙන්න පුළුවන්. ඒ නිසා හැමතිස්සෙම සෝවාන් පුද්ගලයා කර්ම විපාක වලින් ජය ගන්නවා. ඒ කියන්නේ කර්ම විපාක ඔහු
වලින් මගහැරලා යනවා. කර්ම විපාක වලින් ඔහුට මහා පීඩාවක් ඉන්නේ නැහැ. නමුත් පෘථග්ජනයට හැමතිස්සෙම කර්ම ගෙවෙ ඉන්න වෙනවා. මොකද ඔහුගේ පුණ්‍ය ශක්තිය තාම හීන නිසා පුංචි සුළු අතපසු වීමත් ඇති ඔහුට මහා දුක් ගොඩක් ජීවිතේ උරුම කළ දෙනවා. පොඩි වැරද්දකින් පොඩි අකුසලයකින් ඔහුගේ ජීවිතේම දුක්ඛ රසයට පෙරලෙනවා. නමුත් පෘථග්ජනයගේ සෝවාන් පුද්ගලයාගේ මහා පුණ්‍ය ගංගා කුසල ගංගා මතු කරන ඒ හැකියාව නිසාම ඔහුගේ අතින් ඒ ආකාරයෙන්ම සුළු වැරද්දක් ඒ ආකාරයෙන්ම සුළු අකුසලයක් පාපයක් සිදු වුණොත් ඒක විපාක නොදීම අහුසීලා. ඉතින් එහෙනම් ඔන්න ඔය බවක් දකින්න ඕනේ. ඉතින් ඒක නිසා යමෙක් සෝවාන් ඵලයටපත් වුණොත් ඒ වෙනකොට ඔහුට සතර අපායේ විපාක දීමට නියමිතව තිබිච්ච සියලුම කර්ම අහෝසි වෙනවා. උපපජ්ජ වේදිනීය කර්ම සියල්ල අහෝසි වෙනවා. ඉතිරි වෙන්නේ ditta dhamma වේදිනීය කර්මත් අපරාපරිය වේදනීය කර්මත් විතරයි ඒ සම්බන්ධයෙන්. අපරාපරිය වේදනීය කර්මත් සියල්ලම ප්‍රවෘත්ති කර්ම. අපරාපරිය වේදනීය ditta dhamma වේදනීය කර්මත් අපරාපරිය වේදනීය කර්මත් ඉතුරු වෙන්නේ උට සියල්ලම ප්‍රවෘත්ති කර්ම වශයෙන්. මොකද සතර අපායන් සදාහරම නිදහස් නිසා කොච්චර අතීතේ පව කරගෙන තිබුණත් නැවත හෝ සතර අපායට ගෙනියන්න බැරි නිසා සතර අපායට ඇදහිලන සියලු ගරුක අකුසල කර්ම අහෝසි වෙනවා. ඉතුරු වෙන්නේ සුගතියේ විපාක පිණිස හේතු වන අපරාපරිය වේදනීය ප්‍රවෘත්ති කර්ම ටික විතරයි. ඊට අමතරව ඒ අත්භවය තුල ditta dhamma වේදනීය කර්මයක් බලපානවා නම් ඒ කර්ම බලපානවා. එයින් පස්සේ ඉතුරු වෙන්නේ අපරාපරිය වේදනීය අනරකිව ප්‍රවෘත්ති කර්ම ටික විතරයි. ඉතින් ওই විදිහට ඉස්සරහට තව එහාට යනකොට සෝවාන් ඵලයේදී එයාට මනුස්ස ලෝකෙත් දිව්‍ය ලෝකෙත් කියන ඒ තල දෙකේම උපදින්න හැකියාව තියෙන නිසා මනුස්ස සුගතිය සහ දිව්‍ය සුගතිය විපාක පිණිස පවතින අපරාපරිය වේදනීය ප්‍රවෘත්ති විපාක ටික ඉතුරු වෙනවා. ඊට පස්සේ තවත් ඉස්සරහට ගිහිල්ලා සකදාගාමි ඵලයටපත් වුණොත් සකදාගාමි ශ්‍රාවකයා ආය උපදින්නේ තුසිතේ විතරයි. ඒ නිසා තුසිතේදී විපාක දෙන්න පුළුවන් අපරාපරිය වේදනීය ප්‍රවෘත්ති විපාක ටික ඉතුරු වෙනවා. ඊට පස්සේ කාමයේ සම්පූර්ණයෙන්ම ඉක්මවමින් කාමරාගයේ සම්පූර්ණයෙන් ඉක්මවමින් කාමරාගයේ පටිගේ සම්පූර්ණයෙන්ම සිදු දමා උතුම් වූ අනාගාමි ඵලයටපත් වුණොත් එතනින් එහා පැත්තට සියලුම කාමාවචර අකුසල විපාක අපරාපරිය වේදනීය කර්මත් සියල්ල හොසි වෙනවා. සියලු කාමාවචර තලයේ විපාක දෙන්න තිබිච්ච සියලුම ආකාරයේ අපරාපරිය වේදනීය කර්ම විපාක හොසි. කිසිම ආකාරයකින් නැවත ඒ කර්ම ඉතුරු වෙන්නේ නැහැ. ශේෂයක්වත් නැතුව ඒ සියල්ල අහෝසි වෙලා යනවා. මොකද අනාගාමි ඵලයටපත් වුණාට පස්සේ න ආගාමි ආපස්සට එන්නේ නැහැ. ඒ කියන්නේ ආය කාම ලෝකෙට එන්නේ නැහැ. එහෙනම් කාම ලෝකයට එන්නේ නැත්නම් කාම ලෝකයේදී විපාක පිණිස පවතින කර්ම පැවතීමෙන් තේරුම්න්නේ සියල්ල අහෝසි වෙලා යනවා. ඊට පස්සේ යාට විපාක පිණිස පවතින්නේ රූපාවචර සුගතිය සහ අරූපාවචර සුගතිය. එහෙම නැත්නම් රූපාවචර බ්‍රහ්මතලයේ සහ අරූපාවචර බ්‍රහ්මතලයේ විපාක පිණිස පවතින කර්ම විතරයි. විශේෂත්වය තමයි රූපාවචර තලයේ සහ අරූපාවචර තලයේ අකුසල විපාක කියලා જાතියක් නැහැ. රූපාවචර තලයේ හෝ අරූපාවචර තලයේ අකුසල විපාක යෙදෙන්නේ නැහැ. මොකද දැන් වැඩි හරියක්ම රැස් වෙන්නේ මොනවද? කාමාවචර අකුසල විපාක. එහෙනම් කාමාවචර අකුසල විපාක රූපාවචර තලයේදී සහ අරූපාවචර තලයේදී විපාක පිණිස පවතින්නේ නැහැ. ඒ නිසා අනාගාමී තලයටපත් වුණාට පස්සේ අනාගාමී ඵලයටපත් වුණාට පස්සේ කාමාවචර සියලුම අකුසල විපාක කුසල විපාක සියල්ල අහෝසි වෙනවා. කාමාවචර අකුසල විපාක විතර නෙවෙයි කුසල විපාකත් අහෝසි වෙනවා. මොකද එතනින් එහා පැත්තට රූපාවචර කුසල විපාක තමයි විපාක පිණිස පවතින්නේ. ඒක නිසා අනාගාමී ඵලෙදි රූපාවචර කුසල විපාක විතර නෙවෙයි අනාගාමී තල දෙකක් තියෙනවා. සුද්ධාවාසයයි ඊළඟට අරූපාවචර තලයි. ඒ කියන්නේ රූපාවචර තලයයි අරූපාවචර තලයයි. මෙන්න මේ දෙකේ විපාක පිණිස පවතින කුසල විපාක හැර සෙසු සියල්ල අහෝසි වෙනවා. ඉතින් එහෙම ගිහිල්ලා කවදා හරි දවසක අරිහතුන් වහන්සේ නමටපත් වුණොත් අරිහත් ඵලයටපත් වුණොත් සියලුම ආකාරයෙන් කාම රූප අරූප කියන සියලු තලවල විපාක පිණිස පවතින සියලු කර්ම අහෝසි වෙනවා. අන රහතන් වහන්සේට සියලුම කර්ම අහෝසි වෙනවා. ditta dhamma වේදිනී වශයෙන් විපාක පිණිස පවතින කර්ම ටික හැරුණාම සෙසු සියලුම ගරුක ප්‍රතිසන්දි කර්ම සහ සියලුම ප්‍රවෘත්ති කර්ම අහෝසි වෙනවා. ඒ නිසා රහතන් වහන්සේට එතනින් හැපැත්තට කර්මයක් ගැන කතාවක් නැහැ. විපාකත් භවයට අදාළව ඒ කවදා හෝ දවසක ඒ පංචස්කන්ධය
නිරුද්ධ වෙන මොහොත වෙනකම්ම විපාක වශයෙන් ඒ අත්භවයට අදාළ ditta ධම්ම වේදින විපාක කර්ම විතරක් විපාක වශයෙන් පැමිණෙනවා. සෙසු සියලුම කර්ම අහෝසි වෙලා යනවා. ඔන්නම තමයි කර්මයේ අහෝසි වෙන නිසා මොනතරම් අකුසල්. ඒ වගේම තව වැදගත් දෙයක් කියන්න ඕන. වැදගත්ම ප්‍රශ්නයක්. ඒ ඇතුලෙන් මතු කර ගන්න පුළුවන්. දැන් ඔය හැවි සෝවාන් වෙච්ච පුද්ගලයෙක් ගැනනේ. දැන් සෝවාන් වෙච්ච පුද්ගලයා අපි හොඳටම දන්නවා සෝවාන් වුණාට පස්සේ සෝවාන් ඵලයටපත් වුණාට පස්සේ කොහොමද ඉතින් සතර පාය උපදින්නේ නැහැ. ඉතින් සතර පාය උපදින්නේ නැත්නම් ඉතින් ආයේ සතර පාය විපාක දෙන කර්ම ගැන අපි කතා කළත් පළක් නැහැ. මොකද අපි හොඳටම දන්නවා සතර පායේ උපදින්නේ නැත්නම් ආයේ කර්ම විපාක දෙන තැනක් නැහැ. ඉතින් එහෙනම් ඊටත් වඩා හොඳ ප්‍රශ්නයක් මේක ඇතුලේ හැංගිලා තියෙනවා. මොකද්ද? දැන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒ තමයි අපි හිතමු පංචානන්තරීය පාප කර්ම කරගෙන නැහැ. පංචානන්තරීය පාප කර්ම කරගන්න නැතුව තව නොයෙකුත් ආකාරයේ දස අකුසලයන් කරගෙන තියෙනවා. ඇක්ටි වෙන්න පව කරගෙන තියෙනවා. දැන් ශාසනයේම හොඳ කතාවක් වෙනවා තඹදාටිකය. තඹදාටික කියලා තඹ රැවුලක් ඇති මිනිසෙක් ගැන සඳහන් වෙනවා. තඹ රැවුලක් ඇති චෝරඝාතකයෙක්. හොරු 50000කට වඩා මරනවා අවුරුදු 55ක් තිස්සේ. හොරුන්ග 50000කට වඩා මරලා තියෙනවා. ඔබ අහලා තියෙනවද 50000 ගණන් මරපු මිනිහෙක් ගැන? දැන් ඔය අඟුලිමාල ගැන අපි කියන්නේ මිනිසු 1000ක් උපරිම 1000ක් 2000ක් මරන්න ඇති. නමුත් මේ තඹදාටික මිනිසු 50000කට වඩා මරනවා චෝරයෝ හොරු. හොරුණත් මිනිසුනේ ප්‍රාණඝාතීනේ අවසාන වෙන්නේ. රජ්ජුරුවන්ගේ කීමට උනන්. ඔහුනේ මැරුවේ. ඉතින් දෙන්නටම අකුසලයේ සිද්ධ වෙනවා. රජ්ජුරුව කරවන්න ඔහු කරේ. දෙන්නටම අකුසලයේ රැස් වෙනවා. ඉතින් හොරු 50000 ගාණක් මරපු හොරු 50000කට වඩා මරපු තඹදාටික කියන ඒ චෞරඝාතකයත් සෝතාපන්න වෙනවා. සෝවාන් වෙනවා. සාරිපුත්ත මහෝත්තම අග්‍රශ්‍රාවකතුමන් වහන්සේගෙන් බණහල සෝවාන් වෙනවා. එහෙනම් තඹදාටිකටත් නිවන් දකින්න පුළුවන් වුණා නම් අනිත් අය ගැන කොමක් කියනු. පංච ආනන්තරික පාප කර්ම කරගෙන නැත්තම් කිසි කෙනෙක් සැලෙන්න එපා. පංච ආනන්තරික පාප කර්ම කරගෙන නම් තියෙන්නේ කරන්න දෙයක් නැහැ. කරන්න දෙයක් නැහැ. උපේක්ෂාවටපත් වෙනවා හැරෙන වෙන කරන්න දෙයක් නැහැ. එයාට තියෙන බහුලෝ පින් දහම් කරගන්න කියන්නේ නෝ. දැන් පහුගිය කාලෙත් අපිට ආරංචියක් ආවා. මේ ආරංචියක් ආව අපේ කවුරු හරි පින්වතෙක් කිව්වා තාත්තට පොල්ලකින් ගහලා මරපු පුතෙක් ගැන මේ ළඟදී. මෑතක සතිය දෙකක් වගේ ඇති කාලේ වුණේ. අන්න බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පවතින දීපේ දේශේ මව්පියන්ට රැකවරණයක් නැති වෙච්ච හැටි. ඉතින් ඒක නිසා ඒ වගේ දරුවෙක් හැර ඒ වගේ පංචානන්තරික පාප කර්මයන්ගෙන් යම් කිසි අකුසල කර්මයක් කරගත්ත කෙනෙක්ට හැර අනිත් කිසි කෙනෙක්ට මේ ධර්ම මාර්ගයේ වැහින්නේ නැහැ. අනිත් ඕනම කෙනෙක්ට මොනතරම් පව් කරගත්තා මොනතරම් ප්‍රාණඝාතය දීලා තිබුණා මොනතරම් හොරකම් කරලා තිබුණා මොනතරම් කාමීත්‍යාචාරය දීලා තිබුණා මොනතරම් බොරු කියලා තිබුණා මොනතරම් කේලම් කියලා තිබුණා මොනතරම් පරුස වචන කියලා තිබුණා මොනතරම් හිස් වචන කතා කරලා තිබුණා මොනතරම් දැඩි ලෝභයෙන් පිළිපිලි ජීවත් වුණා මොනතරම් වෛරයෙන් ව්‍යාපාදී යුක්තව කල්ගත කරත් මොනතරම් මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තව අතීතේ කල්ගත කරත් වර්තමානයේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තොත් ඔහුට ඒ සියලු දුකින් නිදහස් වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි මොනතරම් දස අකුසලයේ ඉඳලා තිබුණත් පංච ආනන්තරික පාප කර්මයන්ගෙන් යම් කිසි අකුසලයක් කරගෙන නැත්නම් ඔහුට ඒකාන්තයෙන් සෝවාන් වෙන්නත් පුළුවන්. සියලු සංසාර දුකින් නිදහස් වෙන්න පුළුවන්. මොකද ওই කතාව විශේෂයෙන්ම අපි සිහිපත් කරන්න ඕන ওই කාරණාව බොහෝ දෙනාගේ මතයක් තියෙනවා. අඥාන කම නිසාම ඇතිවෙන්නේ බොහෝ පව් කරගෙන තියෙන්නේ අපි. දැන් ඉතින් අපිට ගොඩ යෑමක් නැහැ. අපි දන්නේ නැති කාලේ බොහෝ පව් කරගෙන තියෙනවා. අනේ මං නම් මගේ අතින් කොච්චර සතු මැරලා තියෙනවද? මගේ අතින් හොරකම් වෙලක් තියෙනවා. කාම මිත්‍යාචාරයේ තිබිලා තියෙනවා. එනදි වශයෙන් කියන. ඒක මොනවා කරා? ඒ මොනතරම් අකුසල් රැස් වුණා. කිසිම ආකාරයකින් සැලීමක් ඇති කරගන්න එපා. ඔබ පංචානන්තරික පාප කර්මයක් කරගෙන නැත්තම් ඒ කියන්නේ ගරුක අකුසලයේ කරගෙන නැත්තම් ඔබට ඒකාන්තයෙන්ම සෝවාන් වෙන්න පුළුවන් මේ ධර්මය අහලා. කාමතෝ ජායති සෝකෝ කාමතෝ ජායති භයං කාමතෝ විපමුත්තසනති සෝකෝ කුතෝ භයං කියන උතුම් වූ ගාථා රත්නයේ අර්ථය ඔබට වටහා ගන්න පුළුවන්. කාමී නිසයි මේ ශෝකේ බය හටගන්නේ. මේ ශෝකේ බය කියලා කිව්වම මෙලෝ වශයෙන් විතරක් නෙවෙයි මෙලෝ පරලෝ සෑම සියලු ආකාරයකින්ම මේ සංසාරය තුළ මේ සියලු ශෝක බය හටගන්නේ කාම හේතු කරගෙනයි.
කාමතෝ විපමුක්තස්ස නාති සුඛෝ කුතෝ භයං. ඒ කාමෙන් වෙන් වුණාද, ඒ කාමෙන් නිදහස් වුණාද, එදාට සියලු ශෝක භය අවසන්. මුළු සංසාරෙම ශෝක භය අවසන්. එහෙනම් ඒ ධර්මය අවබෝධ කරගන්න බැරි නැහැ. කොච්චර පාප කර්ම සිද්ධ වුණත් ආනන්තරික අකුසලයක් සිද්ධ වෙලා නැත්තම්. මොකද ආනන්තරික අකුසලයක් සිද්ධ වෙලා නම් හැම තිස්සෙම පුද්ගලයාගේ හිත නීවරණ වලින් වැහෙනවා. විපාකාවරණයක් යෙදිනවා. මොනම සම්මත් જાතියටවත් නීවරණ නැති මොහොතක් ඒ හිතේ නැහැ. මොකද හැම තිස්සෙම අතිශය බලවත් කුක්කුච්චේ පවතිනවා. මොනම විදිහකටවත් ඒක නතර කරගන්න බෑ. අජාසත් රජුරුව තාත්තව මරලා එක රැයක්වත් නිදාගත්තේ නෑ ආයි. හැම රැයකම නැගිටලා හිටියේ මොකද? නිදා ගන්න බෑ. නිදා ගන්න නම් හිත සංසිඳෙන්න ඕනේ යම් මොහොතකදී. එහෙම නැත්නම් නිින්ද යන්නේ නැහැ. හිත වික්ෂිප්තයි. හැම තිස්සෙම මතක් වෙනවා තාත්තා මරපු හැටි. ඒ නිසා මොකද උනේ? තැවි හිටියේ නිින්ද ගියෙත් නැහැ. එහෙනම් බලන්න මොනතරම් භයානකද කියලා. එහෙනම් ඒ බඩු කෙනෙක්ට හැර ඒ කියන්නේ ඒ පංචානන්තරික පාප කර්මයන් නිසා විපාකයකින් වැහිලා ඉන්න නිරන්තරයෙන් පංච නීවරණයන්ගෙන් වැහිලා ඉන්න කෙනෙක්ට හැර අනිත් සියලුම දෙනාට මොනතරම් පව කරගත්තත් සෝවාන් ඵලයටපත් වෙන්න පුළුවන්. මොකද සෝවාන් ඵලයටපත් වෙන්න ඒක බාධාවක් නොවේ. ඒක බාධාවක් නොවේ. ඕනතරම් කියන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩවසන කාලේ ඉඳලම එහෙම ප්‍රාණඝාතය, අදත්තා දානේ, කාමමිත්‍යාචාරය, මුසාවාදය ආදී මේ දස අකුසලයේ මෙදිච්ච පිරිස හිටියා බහුල වශයෙන්. නමුත් ඒ උත්තමයෝ ඒ කියන්නේ ඒ අය පස්සේ කාලේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන් උතුමන් වහන්සේලා බවට පත් වුණා. ඔබ අහලා ඇති ඔය සංකීර්ණ මහරහතන් වහන්සේ සම්බන්ධව, අදිමුත්ත මහරහතන් වහන්සේ සම්බන්ධව එහෙම හොරු 500,000 රහතුන් කැලෑවල මග රැකගෙන හිටපු මහා දාමරික හොරු. කවුරු හරි කැලේ හරහා යනකොට ඔවුන්ව දැක්කොත් ඒ වෙලාවෙම මරලා දාන්න. මොකද නැත්තම් ඔවුන් ගැන ඔත්තුව එළියට යයි කියලා. ඒ තරම් දරුණු හොරු. අනුන්ගේ ගෙවල් මංකොල්ල කනවා, මිනිසුන්ව මරනවා. මේ වගේ අපරාධ කරපු හොරු. නමුත් අර අදිමුත්ත මහරහතන් වහන්සේ ඒ වගේම සංකීර්ණ මහරහතන් වහන්සේ කියන මේ කුඩා සාමණේර හාමුදුරුවෝ මේ හොරුන්ව හික්මවලා බුදුරජාණන් වහන්සේ ළඟට කැඳවාගෙන ඉනවා. අපගේ අසිරිමත් වූ මහා කාරුණික උතුමන් වහන්සේ ඒ හොරු කෙරෙහි කරුණාවෙන් ශ්‍රී සද්ධර්මයේ දේශනා කරනවා. ඒ සියලුම දෙනා ඒ ධර්ම දේශනාව අවසානයේ රහත් වෙන. එහෙනම් බලන්න කොච්චර අපරාධ කරගත්තත් කොච්චර පව් කරගත්තත් ආනන්තරික පංචානන්තරික පාප කර්ම සිද්ධ වෙලා නැත්නම් සෝවාන් වෙන්න පුළුවන්. ඒකත් දැනගන්න ස්වාමීන් වහන්සේ. බොහොම පැහැදිලි ස්වාමීන් වහන්සේ කාරණාව බෙහෙවින්ම වැටහුණා. ඔබ වහන්සේට උතුම් නිර්වාණයම පූර්ණ වෙත්වා. ඒ වගේම ඔබ වහන්සේට ප්‍රත්‍යපාසුකම් සපයන අපේ ධම්මපාලි මෙහෙණින් වහන්සේත් සුගත් මහත්මයාත් නිල්ලාන් මහත්මයාත් ඇතුළු අපේ ලෝතුරණ කල්යාණ මිත්‍ර සියලු දෙනාටම වහවහ නිවන පූර්ණ වෙත්වා. සාදු සාදු සාදු. සුවපත් වේවා. උතුම් නිවන පූර්ණ වෙත්වා. සුඛී භව සුදීඝායු පෙරවන් සරණයි.